समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य कथञ्च महाराज भिक्खु शीलसम्पन्नो होति इद महाराज भिक्खु पानातिपातं पहाय पानातिपाता पटिविरतो होति निहित दंडो निहित सत्तो लज्जे दयापन्नो सब्बपान भूत हितानुकंपी विहरति इदं पिस्स होति शीलस्मिन् श्रद्धावंत පින්වත්නි අප සෝදානම් වෙන්නේ තුම් සද්ධර්මය දේශනාවක් සිද්ධ කිරීම පිණිස ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් අපි කල්පනා කළා සීලය පිළිබඳව කරුණු පැහැදිලි කරලා දෙන්න. සූත්‍ර පාඨයක් වශයෙන් තබා ගත්තේ දීඝ නිකායේ සීලඛණ්ඩ වර්ගයේ සාමාන්‍ය ඵල සූත්‍රය. නමුත් මේ වෙලාවේදී අපි සාමාන්‍ය ඵල සූත්‍රය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහි සීලය පිළිබඳව විස්තර වෙන කරුණු වලින් කීපයක් අරගෙන සීලය පිළිබඳව සාමාන්‍යයෙන් අපි කල්පනා කරන ස්වභාවයක් තියෙනවා. අපි හිතනවා සීලය කියලා කියන්නේ මම සත්තු මරන්නේ සත්තු නොමරා ඉන්නවා කියන තැනකින් සීලය ගොඩක් වෙලාවට අපි සීමා කරගන්නවා. ඒ වගේම මම සොරකම් කරන්නේ නැත්නම් මගේ අතින් සොරකමක් වෙන්නේ නැත්නම් මම සිල්වත් කෙනෙක් කියලා එතනකින් සීමා වෙනවා. කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ නැත්නම් බ්‍රහ්මචාරී මම. එතනින් මේ සීලය සීමා වෙන ස්වභාවයක් තියෙනවා අපට පේනවා. ඊළඟට මම බොරු කේලම් ආදී ඒ වචන පාවිච්චි කරන්නේ නැත්නම් මම සිල්වත් කෙනෙක් කියලා සීලෙහි යම්කිසි ආධ්‍යාත්මිකව දියුණු වන ස්වභාවය තේරුම් අරගෙන ගුණයක් හැටියට Taman තුළ වැඩ දියුණු කරන්නේ නැතුව මගේ අතින් මේ වැරදි වෙන්නේ නැහැ කියන තැනකින් Taman පිළිබඳව ප්‍රමාණ කරගන්නා ස්වභාවයක් බොහෝ වෙලාවට සමාජයේ ගිහි පැවිදි සියලු සමාජවල පවා අද දකින්න තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ සීලය කියන්නේ නිවන දක්වාම වැඩෙන එකක්. රහතන් වහන්සේ දක්වාම සීලය වැඩෙනවා. සෝහන් කෙනා සීලය පරිපූර්ණකාරී කියන්නේ සෝහන් කෙනා සීලය සම්පූර්ණ කරලා තියෙනවා. ඒතකොට එතන සීලය සම්පූර්ණ කළා කියලා කියන්නේ සීලයේ සියලුම සිල්පද 100% රකින්නවා කියන එක නෙවෙයි. වරද වශයෙන් දැනගෙන වහා ආයති සංවරෙහි පිහිටන උතුම් සංවරයක පිහිටි කෙනෙක්. කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදසවත. බැරි වෙලාවත් කිසියම් හේතුවක් නිසා කයිනුයි වචනේනුයි සිතෙනුයි අසංවරකමක් සෝවාන් කෙනාගේ සිදු වුණොත් එහෙම උන්වහන්සේ ඒක සංගවන්නේ නැහැ කියලා කියනවා. සංගවන්න සුදුසු නැහැ. ඒක එහෙම වෙන්නේ නැහැ උන්වහන්සේගේ. ඒකට වැරදි සංගවන එක සෝවාන් කෙනාගේ ස්වභාවයක් නෙවෙයි. වරද වශයෙන් ඉස්මතු කරන එක වරද වශයෙන් දැකලා ආයති සංවරයේ පිහිටන එක වහාම සෝවාන් කෙනාගේ විශේෂ ලක්ෂණයක් හැටියට මේ රතන සූත්‍රයේ දක්වලා තිබෙනවා. එhmenan එතන සීලය පරිපූර්ණකාරී කෙනකින් අදහස් කරන්නේ තමන් පිරිසුදු සීලයක් ආරක්ෂා කරනවා. ඒ වගේම යම් හේතුවකින් වරදක් සිදු වුණත් වහා වරද බව දැනලා ශ්‍රද්ධාදී ගුණ දහම් වල පිහිටලා ඉක්මනින්ම එය නිවැරදි කරගන්නවා. එහෙමනම් අපි තාම සීලේ පරිපූර්ණ නැහැ. සීල් පූර්ණ පිරිසක් අපි.
සීල් ප්‍රගුණ කරන පිරිසක්. සීලය දියුණු කරගන්න, සීලය දියුණු කරගත යුතු පිරිසක් අපි. එමනම් ඒක සෝහාන් ඵලය ලැබෙන තාක්ම අපේ සීලය පිරිසුදු වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ සීලය සතර සංවර සීල වශයෙන් දේශනා කළා. විශේෂයෙන් සීලයේදී සතර සංවර සීලය භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. භික්ෂූන්ගේ නම් ප්‍රාතිමෝක්ෂ සීලය. උපසම්පදා සාමණේර සීලාදී තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. ඒතර ගිහි කෙනෙකුට නම් පොය පිළිවෙස් සමාදන් වීම, නිති පන්සිල් ආරක්ෂා කිරීම විශේෂ වශයෙන්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය. ඇස කන නාසය දිව කය කියන මනස කියන ආයතන ඉන්ද්‍රයන් සංවර කර ගැනීම. ආජීව පාරිශුද්ධ සීලය නිවැරදි ධනෝපායකින් ධනිය උපයා ගැනීම. ඒ වගේම ප්‍රත්‍යසන්නිච්ඡ සීලය තමන් පරිභෝග කරන දේ සිහියෙන් ප්‍රත්‍යක්ෂා කරලා සිව්පසේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා පරිභෝග කිරීම විශේෂයෙන් පැවිද්දාට අත්‍යවශ්‍ය ගුණයක්. ගිහි පින්නතුන්ට නමුත් තමන්ගේ ජීවිතයේ පරිභෝග කරන දේ සිහිනුවණින් පරිභෝග කිරීම වැදගත්. තමන් අඳින ඇඳුම කුමක් පිණිසද අඳින්නේ කියන සිහිය තියෙන්න ඕන. තමන් ගන්න ආහාරය ආදී දේවල් පිළිබඳව සිහිනුවණක් විශේෂයෙන් සැලකීමක් ප්‍රත්‍යක්ෂා කිරීමක් තිබීම හැම කෙනාටම අවශ්‍යයි. ඒතකොට මේක සතර සංවර සීලය. මේ සීලය කියන එක සිතෙහි අපේ වැඩෙන්නට ඕනේ ගුණයක් හැටියට. එතකොට ඒ සීලමේ සංවරකම අපේ සිතට දැනෙන එකක් වෙන්නට ඕනේ. සීලේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. චේතනා සීලය සහ චෛතසික සීලය කියලා. චේතනා සීලය කියලා කියන්නේ කයින් වචනයෙන් අපි සිදු කරන වැරදි අත්හැරීම අපි කරන්නේ චේතනාවක් මුල් කරගෙනයි. අලෝභ චේතනාව, අද්වේෂ චේතනාව, අමෝහ චේතනාව කියන මේ ප්‍රධාන චේතනා මුල් වෙලා ඒවා නිසයි අපි අර වැරදි කයින් වචනෙන් වැරදි නොකර සංවර වෙන්නේ. අලෝභය කියන ලෝභකම නැතිකම නිසා එයා කායික සංවරයකටපත් වෙනවා. ඊළඟට දෝෂ තරහ නැතිකම නිසා කයින් වචනෙන් එයා සංවර වෙනවා. මෝහය, මිත්‍යා දෘෂ්ටිය නැතිකම නිසා යා කයින් වචනෙන් සංවර වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැත්තේ එතන මෝහය කියන්නේ පින්පව් විශ්වාස කරන නුවණක් ඇති කෙනා කියන එක. මෙලොවක් තිබෙනවා, පරලොවක් තියෙනවා කියලා විශ්වාස කරන කෙනා. බුදුවරයෙක්ගේ ධර්මයේ තුල සිත පිහිටවල ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සසර ගමනක් අපට තිබෙනවා කියන නුවණ ඇති කෙනා. පින්පව් කුසල් අකුසල් හොඳ නරක සුදු කළු යහපත් අයහපත් කුසල් අකුසල් කියන මෙන්න මේවා පිළිගන්න කෙනා. ඒතර මෝහය නැති කෙනාගේ සිතේ ලෝභයත් එයා නැතුව කටයුතු කරනවා. ද්වේෂයත් නැතුව කටයුතු කරනවා. ලෝභ ද්වේෂ දෙක තුනී කරගන්නවා, අඩු කරගන්නවා හැම වෙලාවෙම. මොකද ලෝභ දෝෂ තිබෙන කෙනාටින් තමයි පංචශීල කැඩෙන්නේ. කය වචන දෙක අසංවර වෙන්නේ. ලෝභ දෝෂ සාමාන්‍යයෙන් පුදුම් සත්‍යයේ සිතේ පවතින අකුසල්. නමුත් ඒවා හැම වෙලෙම ක්‍රියාත්මක නැහැ. හැම අරමුණකම, හැම තැනකම, හැම ස්වභාවයක් තුළම ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒවා. මේ ඒවා උස්සන් වෙච්ච වෙලාවට ලෝභ දෝෂ මොහ සාමාන්‍යයෙන් අනුශය වශයෙන් සිතේ පවතිනවා. නමුත් උස්සන් වෙලා වෙච්ච වෙලාවට යාගේ කය වචන වර්ධිනවා. කායිකව වැරදි කරන්න පුළුවන්, වචනයෙන් වැරදි කරන්න පුළුවන්. කායිකව සත හිංසාව කරන්න පුළුවන්, සොරකමක් කරන්න පුළුවන්, කාම මිත්‍යාචාරයක යෙදෙන්න පුළුවන්. ලෝභය බලවත් වෙච්ච වෙලාවට. ද්වේෂය බලවත් වුණාම සත්තු මරන්න පුළුවන්, සොරකම් කරන්න පුළුවන්, කාම මිත්‍යාචාරය දෙන්න පුළුවන්. බොරු කියන්න පුළුවන්, කේලම් කියන්න පුළුවන්, පරුස වචන කතා කරන්න පුළුවන්, හිස් වචන කතා කරන්න පුළුවන්. ද්වේෂය බලවත් වෙච්ච. සාමාන්‍ය වශයෙන් ලෝභ දෝෂ මොහ සිතේ පවතිනවා. පැවතුනාට ඒවා අක්‍රීය ස්වභාවයකින් පවතින්නේ. ඒ අක්‍රීය උදේ ක්‍රියාත්මක වෙනකොට සිතේ ලෝභ දෝෂ මොහ බලවත් වෙනවා. ඒ කෙනාට සිහිය පිහිටි තිබුණේ නැත්නම් කයින් වචනෙන් එයා අසංවර වෙන්න පුළුවන්. කයින් වචනෙන් අසංවර නොවුනත් එයාගේ සිතේ බලවත් ලෝභය ඇති වෙන්න පුළුවන්. දේවල් පිළිබඳව හිතේ දැඩි ලෝභ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. මේක මට තියෙනවා නම් හොඳයි, මේක මට අයිති කරගන්න තියෙනවා නම් හොඳයි, මේ වගේ එකක් මටත් තියෙනවා නම් හොඳයි.
මම මේ වගේ දෙයක් කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා ලෝභය නිසා, තණ්හාව නිසා සත්වයෝ දේවල් හොයනවා තමන්ට. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවනේ. ඒ කියන්නේ විඳීමක් තියෙනවා. අපට හැම දෙයකම ආස්වාදයක් තියෙනවනේ, රසයක් තියෙනවනේ, සැපයක් තියෙනවනේ, වින්දනයක් තියෙනවනේ. තමන් ආසා කරන දෙයක් දැක්කම මේකේ වින්දනයක් තියෙනවා, ලස්සනයි කියලා. මේ දේ ලස්සනයි, මේක හැඩයි, මේක ප්‍රියයි, මේක මනාපයි, මගේ හිතට මේක ගැළපෙනවා, කැමති මම. අන්න ඒ වේදනාව, ඒ තුළ වින්දනය තුළ ඒකේ තණ්හාවෙන් ඇලීමක් ඒකට තියෙනවා. තණ්හම් පටිච්ච පරියේෂණ. අන්න තමන්ට ආසාව ඇති වෙච්ච දේ නැවත නැවත අපි හොයනවා. මේ දේ කොහෙද තියෙන්නේ? කුමන තැනද ගන්න තියෙන්නේ? කොයි කඩේද තියෙන්නේ? නැත්නම් කොයි ස්ථානේ තියෙන්නේ? කාගෙන්ද ගන්නේ කියලා එයා හිතනවා. පරියේෂණය කරනවා. හොයනවා. නැවත නැවත හොයා බලනවා. අපිට දෙයක් අවශ්‍ය වුණාම අපි ඒක ලබා ගන්න ක්‍රමවලට නොයෙක් විදිහින් ඒක අපි හොයනවා. ඒක රැකියාවක් කරලා මුදලක් උපයාගෙන වෙන්න පුළුවන්. අධ්‍යාපනයක් ලැබලා උසස් ආයතන උසස් තැනක රැකියාවක් කරලා වෙන්න පුළුවන්, විදේශයක් ගත වෙලා වෙන්න පුළුවන්. Tamanට අවශ්‍ය කරන සැප සම්පත් හිත අපි හොයනවා නිතර. මගේ ඇස පිනවන්න මේවා අවශ්‍යයි, කන පිනවන්න මේ විදිහට අවශ්‍යයි, දිව පිනවන්න මේ විදිහට රස අවශ්‍යයි කියලා පරිේෂණ කරනවා, හොයනවා. ආසාවෙන් ඇලිලා නැවත නැවත හොයනකොට අන්න එයාගේ සිතේ බලවත් වූ ඒ සෙවීම තුළ නැවත නැවත ආසාවෙන් සෙවීම තුළ එයාට ලාභ ලැබෙන්න පටන් ගන්නවා. ඒ තමන් සොයන දේ හොඳයි කියලා හිතලා හොයන දේ තමන්ට ලැබෙන ලාභයක් හැටියට. ලාභෝ ඒ නිසා. તો ලැබුණා විනිශ්චය කරනවා, මේක හොඳයි, මේක වටිනවා, මේක ප්‍රයෝජනවත්, මේක සැපයි, මේක මට හොඳයි කියලා විනිශ්චය කරනවා ඒ ලැබෙන දේවල් ගැන. ඉතින් වගේ විනිශ්චය නිසා ඒවා ගැන කැමැත්ත තව ඇති වෙනවා. ඡන්ද රාගයේ සිටේ කැමැත්තක් ඇති වෙනවා. ඊළඟට අජ්ජෝසානං, මේ කැමැත්ත නිසා සිත ඒ දේවල් තුළ දැඩිව බැස ගන්නවා. ඒ තමන් ආසා කරන දේ පිළිබඳව සිත දැඩිව බැස ගන්නවා. අජ්ජෝසාන. ඒක හොඳට හිතේ දැඩිව මට මේකම ඕනා කියලා හිතේ බැස ගන්නවා. ඒ අරමුණ, ඒ ආසා කරන කෙනා, දෙය, ආහාරය, රූපය, ශබ්දය, ගන්ධය, රසය ආදී දේවල්. ඊට පස්සේ පරිග්ගව. ඒක තමන්ටම අයිති කරගන්න, වෙන් කරලා ගන්න, මගේ කරගන්න, මටම අයිති කරගන්න, මටම අයිති, මගේම දේ කියලා දේවල් තමන්ගේ කරගන්න. පුද්ගලයෝ තමන්ටම අයිති කරගන්න. මගේ දරුවෝය, මගේ බිරිඳය, මගේ ස්වාමියාය, මගේ නෑදෑයෝය, මගේ පිරිසය කියලා තමන් දේවල්, පිරිස්, පුද්ගලයෝ, තමන් ආසා කරන දේවල්, කැමති දේ තමන්ගෙම කරලා මගේ කරලා ගන්නවා. හිතින් බැලිව ගන්නවා. ඒ නිසා එයාට මසුරුකමක් ඇති වෙනවා. මසුරුකම කියලා කියන්නේ ඒ තමන්ගේ වෙච්ච දේ තවත් කෙනෙකුට ලැබෙනවට හිතේ අකමැත්තක් හට ගන්න පටන් ගන්නවා. තමන්ගේ දේ සමානව බෙදා ගන්න කැමති නැහැ. සමහර දේවල් තියෙනවා අපට බෙදාගෙන පරිහරණය කරන්න පුළුවන් ද්‍රව්‍ය, සැප, පුද්ගලයෝ ඉන්නවා. ඕනෝන්ගේ සැපය. හැම කෙනාම සමගින්, සහයෝගයෙන්, සහජීවනින් තමන්ගේ භෞතික සම්පත්, ආහාර පාන වස්ත්‍රාභරණ, රන් රිදී, මුතුමැණික්, දීපල, වත්පිළිල කඩන් සමානව පරිභෝග කරන්න පුළුවන් කෙනෙකුට ඕන නම් ඔවුනොවුන් කෙරෙහි පරිත්‍යාගශීලීව බෙදා හදා ගනිමින් පරිහරණය කරනවා. තමන්ගේ පුද්ගලයොත් එක්කත් අනිත් අයත් ඔවුන් සමග කතා බහ කිරීමෙන්, හැසිරීමෙන්, සිනහසීමෙන්, ආශ්‍රය කිරීමෙන් යම් ආස්වාදයක්, සතුටක්, සැපයක් ලබනවා නම් ඔවුනොවුන්ගේ සැපේ වෙනුවෙන් ප්‍රියමනාප වූ වචන වලින්, ප්‍රිය වූ හැසිරීම වලින්, ප්‍රිය ස්වභාවයෙන් පුද්ගලයෝ ඔවුනොවුන් කෙරෙහි තම තමන්ගේ ස්වභාවයන් පරිත්‍යාගශීලී කරගන්නවා. ඒතර මසුරු කෙනාගේ ස්වභාවය තමයි තමන්ගේ දේ වලින් තවත් කෙනෙක් ගන්නවට කැමතිත් නැහැ. තමන්ගේ පුද්ගලයෝ අනික් අය ඇසුරු කරනවට කැමතිත් නැහැ. ඒවට දැඩි ආවරණ දා ගන්නවා, කොටු කර ගන්නවා, හුදකලා කර ගන්නවා තමන්ගේ සම්පත් ටික. මේ කාලේ ගොඩාක් මිනිස්සුන්ට තියෙන මේ අධික මසුරුකම් නොපෙන්නුවාට දන් දුන්නත් සමහරවිට මසුරුකම් බලවත්. තමන්ගේ දේ කවුරුවත් දකින්නවත් එපා කියන මානසිකත්වයකින් ජීවත් වෙනවා. මේවා දැක්කොත් මේවට නොයෙක් ආකාරයෙන් එක්ක විනාශ කරයි. සමහර මිනිස්සු දැක්කම මේවට අස්වහ කටවහවදී. මගේ දරුවෝ දිහා බලන්න දෙන්න හොඳ නෑ. එයාලා ආරක්ෂා කර ගන්න ඕනේ මසුරුකමට. දැඩි නොයෙක් ක්‍රමවලින් ආරක්ෂක ක්‍රම යොදනවා. මසුරුකමත් එක්ක මසුරුකම බලවත් කරගන්න. එතකොට මේ මසුරු කෙනාගේ ස්වභාවය ඊළඟට තමනුත් ඒවා හරියට පරිභෝග කරගන්න මෙයා විනාශ වෙයි කියන අදහසකින් දැඩීව ආරක්ෂා කරන ස්වභාවයකින් මානසිකත්වයක් ඇති වෙන මේ මසුරුකම කියන එක.
එතකොට මේ මසුරුකම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරක්කාදිකරණ ආරක්ෂා කිරීම කියන එක ඇති වෙනවා. ආරක්ෂා කරන්න කිව්වම ආයුධ දණ්ඩා දාන සත්තා දාන දඬු මුගුරු ගන්න වෙනවා. අනිත් අයට හිංසා කරන්න. කලහ විග්‍රහ විවාද. ඔවුනොන් සමග කලහ කරගන්න වෙනවා, විග්‍රහ කරගන්න වෙනවා, විවාද කරන්න. වචනෙන් වෙනගන්න. මේක ආකාරයෙන් වාද විවාද කරගන්න වෙනවා තමන්ගේ දේ ආරක්ෂා කරගන්න. දැන් තුවන්තව නුඹ පේසුඤ්ඤ පිසුණු වචන කේලම් කියන ඕනෝම් බිඳවන්න තමන්ගේ දේ අයිති කරගන්න එක එක්කෙනා බිඳුනහම තමන්ට ඒක අයිති කරගන්න පුළුවන්. මුසාවාදා බොරු කියනවා. අනේකා පාපකා අකුසල ධම්මා සම්භවන්ති නොයේ අකුසල පාප ධර්ම නොයේ දහස් අකුසල් සියල්ල වැඩෙනවා. දස අකුසලයේම හිතේ වැඩෙනවා. එතකොට බලන්න දැන් අපි කතා කරේ ලෝභය බලවත් වුණා. ඒ බලවත් ලෝභය අවිද්‍යාව විසම ලෝභ ස්වභාවයටපත් වුණා. එතකොට ඒ විසම ලෝභාදී සිතුවිලිත් එක්ක මිනිස්සු Tamanට අවශ්‍ය දේවල් සෙවීම තුළ තණ්හාවෙන් සෙවීමෙන් ඒවා ලැබෙනකොට ඒවා කෙරෙහි සිත දැඩිව බැස ගැනීම, තමන්ගේ කර ගැනීම, අධික මසුරුකම ඇති කර ගැනීම තුළ ඔන්න පව් වැඩෙන්න පටන් ගන්නවා. කෙනෙක් ආසාව නිසා තමන්ට අවශ්‍ය කරන දේ උපයාස අපයාගෙන සතුටින් ජීවත් වෙනවා. හැබැයි ඒවට තමන්ගේ හිතේ කැමැත්තක් තියෙනවා, අවශ්‍ය දේවල් සොයනවා, ඒවා ලැබෙනවා, ආරක්ෂා කරගන්නවා. නමුත් ඔය සිතුවිලි ටිකම ජීවත් වෙන්නත් කෙනෙකුට හොඳට සතුටින් ජීවත් වෙන්න පරිහරණය කරන්න පුළුවන්. ඔය චේතනාට. දැන් ඔය කියපු ඔක්කොම චේතනා. අපේ සිතේ පවතින වේදනාව කියන්නේ චේතනාවක්, සිතුවිල්ලක්. ඊළඟට ඒක නිසා ඇති වෙන තණ්හාව සිතුවිල්ලක්. ඊට පස්සේ ඒකත් එක්ක හොයන බව දේවල් ඒකත් සිතුවිල්ලක්. සිතින් සොයනවා. හවල්දී කොහෙද තියෙන්නේ කියලා. ඒවත් එක්ක ඒවල් ලැබෙනකොට ඒ ලාභය කෙරෙහි සිතේහි කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත නිසා ඡන්දයෙන් අපි කැමැත්ත ඇති කරගත්තාම මේවට සිත බැස ගන්නවා. ඊළඟට තමන්ගේ කරගන්නවා කියන දේවල් තියෙනවා. හැබැයි ඒ සිතුවිලිම කෙනෙකුට දානය, පරිත්‍යාගශීලීකම, අත්හැරීම, සුහදභාවය, ඕනෝන්ගේ සැපය අන්‍යෝන්‍ය වශයෙන් කැමැති බව කියන මේ ගුණධම්, සමානාත්මතාවය, දානය, ප්‍රිය වචනය, ඕනෝන්ගේ දියුණුවට කැමැති බව මානසිකව, ඕනෝන්ගේ සැපේ කැමැති බව, ඊළඟට ඕනෝන් කෙරෙහි සමාන ඇවතුම් පැවතුම් ඇති බව, සමව ජීවත් වෙන හැම කෙනාම තම තමන්ගේ දේ අදහස් උදහස් දේවල් හැමදේම සමානව බෙදා හදා ගනිමින් මෙය කරගන්නවා. අර වෙන් කරගන්නේ නැහැ. තමන්ගේ කාමයේ, තමන්ගේ සැපය, තමන්ගේ දේ, තමන්ගේ සම්පත්, තමන්ගේ පුද්ගලයෝ දේවල් මගේ කරගෙන දැඩිව වෙන් කරගන්න නැතුව අන්න පොදු පරිහරණයක් තුල ජීවත් වෙන මානසිකත්වයක් ධර්මයේ තුලින් කෙනෙක් හදා ගන්නවා. එහෙම නැති කෙනා අන්න දුස්සීලකම් වලට යනවා. එයා ප්‍රාණඝාත කරනවා. දත්තා දානය කරනවා. කාම මිත්‍යාචාරය කරනවා. ඒ අකුසල් නිසා බොරු කේලම් පරුස වචන කතා කරනවා. එතකොට අපි මනස, සිත, අපේ සිතුවිලි පවත්වන ක්‍රමය නුවණින් තේරුම් ගත්තේ නැති කෙනාට සීලය ආරක්ෂා කරන්න බෑ. ඊළඟ සිල් පිරිසුදු කරගන්න නැති කෙනාට සිත ආරක්ෂා කරන්න බෑ. කයයි වචන මේ සිතයි සිතුවිලි මේ අපේ කායික වාචික සංවරයයි මානසික සංවරයයි කියන එක නිතරම එකට ප්‍රතිබද්ධව යන දෙයක්. ඒ සඳහා මානසික පිරිසුදුකම අවශ්‍යයි හැම වෙලාවෙම. සීලය ආරක්ෂා කරගන්න. ඒ වගේම කය වචන දෙක සංවර වීමට සිත සංවර කිරීමක් අවශ්‍යයි හැම වෙලාවෙම. තේරුම් අර ගැනීම වශයෙන්. තමන්ගේ සිතට නිග්‍රහ කිරීම වශයෙන්, සිත දැකීම වශයෙන්, අකුසල සිතුවිලි පහළ කරනකොට ඒවා උපදින බව දැනගෙන ඒවට ගරහ කිරීම වශයෙන්, ඒවා හඳුනා ගැනීම වශයෙන්, ඒ බඳු සිතුවිලි වලින් තමන්ගේ සිත ප්‍රවේශම් කිරීම වශයෙන්, ඒ බඳු සිතුවිලි නොවිසන බව, නරක ලෝභ දේශ මොහ කියන අකුසල වලට ඉඩ නොදෙන බව කියන. එතකොට අපි තේරුම් ගන්න ඕනේ චේතනාත්මකවයි කය වචන සංවර වෙන්නේ. කියන්නේ අපි කය වචන සංවර කරන්න හිතන්න ඕනේ. එතකොට මේ සිතන පිළිවෙල අපි තේරුම් ගන්න ඕනේ. අපේ සිතේ මොන විදිහේ සිතුවිලි එක්කද මේ අපේ කය වචන දෙක සංවර වෙන්නේ. මොනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ධහම තුල සීලමය සංවරයක් එන්න නම් යාගේ සිතේ අලෝභ චේතන වැඩිපුර පුරුදු කරන්න ඕනේ. අදේශ චේතනාව කියන කරුණා මෛත්‍රිය වැඩිපුර පුරුදු කරන්න ඕනේ. අද්වේෂය කියන, අලෝභය කියන, අතහැරීම කියන, කාමයේ අත්හැරීම නැමැති නික්කම්මයේ කියන සංකල්පය මානසික වශයෙන් හුරු කිරීමක් කරලා තියෙන්න ඕනේ. ඒක තමයි සීලේ සංවරයකට මේ සිහිය සිත පරිස්සම් කර ගැනීම කියන එක වැදගත්. ඒකට ඒකට ඉන්ද්‍රිය සංවරයකුත් අවශ්‍යයි.
ඇසෙන් ඇස පරිහරණය කිරීම සංවර කරගන්න වෙනවා යාට හැම වෙලාවෙම. ඇසෙන් රූප දැකලා ඒ වාගේ නිමිති අනුනිමිති වශයෙන් නිතර මෙනෙහි කරන්න යන්න හොඳ නැහැ. පුද්ගලව දැක්කා මේ පුද්ගලයාගේ ගුණාගුණ දොස් විවේචනය කරන්න යන්න හොඳ නැහැ මානසිකව. මේ කෙනා මෙහෙම කෙනෙක්. මෙයා හොරෙක්. මෙයා කපටියෙක්. මෙයා වංචාකාරයෙක්. මෙයා සල්ලාලියෙක්. මෙයා බේබද්දෙක්. කියා නිතර මිනිස්සු ගැන අපි වැරදි පැත්තටම හිතනවා. නැත්තම් එයා ලස්සනයි, හොඳයි, හැඩයි, ප්‍රියයි, මනාපයි කියා මේ පුද්ගලයෝ පිළිබඳව දකින අය ගැන අපේ සිතේ අපි සංකල්පනා පහළ කරනවා. නිමිති දිහා බල ලස්සන රූපවල යාගේ හැඩය, කායික ස්වභාව, අඳින ඇඳුම් පිළිවෙල, කන බොන ස්වභාව, හැසිරෙන රටා නොයේක් දේවල් ගැන මනස අපි අනවශ්‍ය විදිහට මෙහෙවන්න හොඳ නැහැ. මිනිස්සු අපි මිනිස්යන් කියන ස්වභාවයෙන් ආශ්‍රය කරන්න ඕනේ. මේ මිනිස්යාට තමන්ට දැනෙන දුක සැපමයි දැනෙන්නේ. ඒවටමයි සම්නේදී ඒ ස්වභාවමයි තියෙන. නමුත් අපි වෙන එක පුද්ගලයා වෙනම වෙන් කර ඒ කෙනා ගැන අනවශ්‍ය විදිහට සිතුවිලි පුරුදු කරලා කාලයක් තිස්සේ වැරදි විදිහට. කරන්නේ මේ වැරදි විදිහට පුද්ගලයෝ ගැන වෙන් කරගෙන නොඑක ආකාරයෙන් දූෂිත වූ සිතුවිලි පවත්වන කෙනාට අර ඉන්ද්‍රිය සංවරයක්, ඇසේ සංවරයක් නැති, කනේ සංවරයක් නැති කෙනාට නිතර ලාමක අකුසල සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. ඒ ලාමක සිතුවිලිත් එක්ක යාගේ කය, වචනය નિરાයාසයෙන්ම අසංවර වෙනවා. එතකොට අන්න එයා සිල්වත් කියලා කිව්වට නිවැරදි සීලයක් තුල මනාව සංවර වීමක් පෙනෙන්නේ නැහැ. මනාව සංවරකමක් හදා ගන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සීලය අසංවරණං සිතේ කෙලෙස් ධර්ම නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද ආදී සිතුවිලි නිතර පවත්වනවා නම් වැඩිපුර ඒ කෙනාගේ සීලයත් අපිරිසුදු වෙනවා. ඊළඟට අවිද්‍යාව බලවත් වෙනවා. යාට ලෝකයේ ස්වභාවය සාමාන්‍ය යථා ස්වභාවයවත් සම්මතයේ තුල තියෙන ඇත්තවත් තේරෙන්නේ නැහැ. දැන් සම්මතය කියන්නේ මේ පවතින පෘථග්ජන ලෝකයේනේ. කෙලෙස් සහිත ලෝකයේ වුණත් යම් සංවර වීමක් තියෙනවනේ අපට. මිනිස්සු ශිෂ්ට සම්පන්න වෙන්න කියලා අපි කියනවා. ආචාර සම්පන්න වෙන්න ඕනේ කියලා කියනවා. හැදිච්ච අය වෙන්න ඕනේ කියලා අපි කතා කරනවා. ගුණගරුක අය වෙන්න ඕනේ කියලා අපි කියනවා. සත්පුරුෂ වෙන්න ඕනේ කියනවා. අනිත් අය ගැන හිතන පිරිස් වෙන්න ඕනේ කියලා කියනවා. ගහකොළ සතා පිළිපාවට සංවේදී වෙන්න ඕනේ කියලා අපි කියනවා. එතකොට මේ සංවේදී වෙනවා කියන්නේ මොකක්ද එහෙනම්? ඒවා කෙරෙහි කාමයෙන්, රාගයෙන් බලවත් ඇරිලා ජීවත් වෙන එකක් නෙවෙයි. ඒවත් එක්ක බලවත්ව ගැටිලා ජීවත් වෙන එකක් නෙවෙයි. සමව ජීවත් වෙන එක. එක පැත්තකින් සිල්වත් වීම. එක පැත්තකින් ඉන්ද්‍රිය සංවරකම. එක පැත්තකින් සිත සංවර කර ගැනීම. ආදී මේ ගුණධම් සමූහයක එකතුවක් තුළින් තමයි ලෞකික මට්ටමින්, සාමාන්‍ය මට්ටමින්, සම්මුතිය තුළ, ලෝකය තුළ මිනිස්සෙක් සංවර වෙන්නේ. එතකොට මේ මිනිස්සෙක් සාමාන්‍ය මට්ටමින් ලැබිය යුතු සංවරය බුදුරජාණන් වහන්සේගේ සීලය තුළ බුදුරජාණන් වහන්සේ මනාව දේශනා කළ දෙනවා. ඒ සීලය කියන එකත් එකම මට්ටමක හැමදාම පවතින්නේ නැහැ. ඒ ස්වභාව වලින් ඒ මට්ටම් වලින් කෙනෙකුගේ පවතිනවා. ඒකයි අපි මුලින් කිව්වේ සීලය වැඩෙන්න ඕනේ කියලා. සීලේ පරිපූර්ණත්වයටපත් වෙන්න ඕනේ. සීලය දියුණු වෙන්න ඕනේ. සීලේ මනාව තමන්ගේ සිත තුළ හොඳට පිහිටලා තියෙන්න ඕනේ. නිවන් දකින්න ඕන කෙනාට. නිවන තමයි අපේ අරමුණ. දැන් අර ලෞකික මට්ටමක් අපි තියනවා කියලා කියන්නේ සම්මුතිය තුළ, ලෝකයේ තුළ, සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන්න ඕන සංවරයක් තියෙනවා. ඒ සංවරය දහම තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට යමෙක් සංවර කරාම එයාට අන්න ඒක අධ්‍යාත්මික නිවන දක්වා යන සීලයක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට සම්මුතිය මට්ටමින්ම, ලෝකයේ මට්ටමින්ම අපි සංවරයි, අපි සිල්වත්ය, අපි මේ විදිහට සංවරයය කියලා ඒ ලෞකික මට්ටමින් හිතුවොත් එයා හැමදාම ඉන්නේ ලෞකික මට්ටමින් විතරයි. එතකොට එයාට ඒකෙන් මනුෂ්‍ය සම්පත් සහ දිව්‍ය සම්පත් ලබන්න පුළුවන්. ඒ මානසික මට්ටම තුළ ඒවා දියුණු කර ගැනීම. හැබැයි ඒක ආධ්‍යාත්මික නිර්වාණය දක්වා සියල්ල අත්හැරලා පරමනිෂ්ඨාව දක්වා දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සීලය හොඳට සංවර කරගත්තේ නැති කෙනාට. ඒකට එහෙමනම් අපි බලන්න ඕනේ සීලය තුළ සතර සතිපට්ඨාන වැඩෙන්න ඕනේ. සීලය තුළ 이르දිපාද වැඩෙන්න ඕනේ. සීලය තුළ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම වැඩෙන්න ඕනේ අපේ හිත. බොජ්ජංග ධර්ම දක්වා වැඩෙන්න ඕනේ. ඊළඟට මාර්ග දක්වාම වැඩෙන්නට ඕනේ.
චතුරාර්ය සත්‍ය දක්වා මේවා මනාව ක්‍රමානුකූලව ඒ ස්වභාව වලින් දියුණු වෙලා යන්න ඕනේ. එතකොට පටන් ගන්න තැන එහෙමනම් හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලා අපි කරන්න ඕනේ. මොහොතට ගියපු කෙනා පිහිනීම ආරම්භ කරන්නේ මැදට ගිහිල්ලා නෙවෙයිනේ. ඉස්සෙල්ලා Tamanට පුළුවන් ප්‍රමාණය ඉඳලානේ. Tamanට කරන්න පුළුවන් මට්ටමක නැත අපි හැමදේම පටන් ගන්නෙ. දරුවෙක් අකුරු ලියන්න පටන් ගන්නකොට ඉස්සරෝම අකුරු ලියන්නේ නෑ. ඉරි කෑල්ලක් ගහනවා, බෝලයක් අඳිනවා, නොයෙක් රූප අඳිනවා. ඒ වගේ හුරු කිරීමක් මූලිකව කරනවනේ කාලයක් තිස්සේ. ඊළඟට ළමයෙක් නැගිටිනකොට එකපාරට නැගිටින්නේ නෑනේ. දන ගන්නවා, බඩ ගන්නවා, දන ගන්නවා. යමක් අල්ලගෙන ටික ටික නැගිටිනවා වැටි වැටි. එහෙම ස්වභාවය. හැබැයි ඒක කළා ටික ටික. ඒ කරපු නිසා ඒ පුංචි පුංචි දේ හරියට පුරුදු කරගත්තාම අන්න එයා හොඳට ඒ දේ හොඳට කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා සීලය වුණත් සංවර වීම මේ පුංචි තැන හරියට කරගන්න ඕනේ. ඒකයි ගොඩක් අය මේ ධර්ම දේශනාවත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මුල හරියට කරගන්න නැතිකමක් අපේ අයගෙත් තියෙනවා. අපේ අය සීලය පිරිසිදු කරගන්නේ. හැබැයි සමාධි ප්‍රඥා ගැන මනෝලෝකෙන් හිත හිතා ඉන්නේ. නිර්වාණ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය, හේතුඵල ධම, චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරු ධම් කතා කරනවා. ඒක කතා කරන එක හොඳයි ධර්මඥානයක් වෙනින්. හැබැයි ඒවා අපිට බලෙන් අපේ මනසට හුරු කරන්න බෑ. ඒවා ගැන ගොඩාක් අය හිතනවා ඉක්මනින් නිවන් දකින්න ඕනේ මේ සසර බයයිනේ මේක දුකයිනේ කියලා. සසරෙන් මිදෙන්න ආසාව තියෙන කැමැත්ත තියෙන වමනා තියෙන අය ඉන්නවා. හැබැයි එයාලා අර පදනම සීලමය සංවරය හොඳට ගන්නෙ නෑ. ඒතකොට ඒ සීලමය සංවරය තුලින් අදහස් කරන්නේ නෑ හුදෙක් මේක සීලය තුල ඉන්නවා කියලා. ඒතන සංවර වෙන මට්ටමින්ම මානසික සංවරය, සතිය, සමාධිය ස්වභාවවලටත් වැඩෙනවා එතනත්. එතනත් සතියක් සමාධියක් තියෙන. හැබැයි ඒක අපිට පේන්නේ ප්‍රකට නෑ. තාම දියුණු නෑ. ඒක පේනෙන්න තරම් ඒක. ඊළඟට ඒකේ ප්‍රඥාවක් තියෙනවා මේ මට්ටමින්. එතන සංවර වීම තුළ ඒ පුංචිම සිල්පදේ පවා රකින්න තැන ක්‍රමානුකූලව රකින්නකොට එතන පවා එයාට ප්‍රඥාවක් තියෙනවා. හැබැයි මේ ප්‍රඥාව අපිට තාම ප්‍රබලව පේන මට්ටමකට දියුණු වෙලා නැති නිසා අපි හිතන අපේ ප්‍රඥාව නෑ. ඇයි අපට අනිත්‍ය වැටහෙන්නේ නැත්තේ? ඇයි අපට දුක වැටහෙන්නේ නැත්තේ? ඇයි අපට අනාත්මය වැටහෙන්නේ නැත්තේ? ඇයි අපට මේ පටිච්ච සමුප්පාද ධර්ම හේතුඵල ධර්ම හැටියට ඇයි මේවා වැටහෙන්නේ නැත්තේ? ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ඇයි අපිට මේවා වෙන් කරලා බලන්න බැරි? චතුරාර්ය සත්‍යය ඇයි අපිට තාම වටහා ගන්න බැරුණේ කියලා අපි දුක් වෙවි ඉන්නවට වඩා ඒවා ගැන සැකසංකා පහල කරගෙන ඉන්නවට වඩා අර තැන තුල අවශ්‍ය කරන ගුණධම් ටික ශක්තිමත් කරගන්න ඕනේ. එතකොට සිල්වත් වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පසේනදී සිල්වත් වීම පිළිබඳව මගධේශ්වර අජාසත් රජතුමාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ආකාරයේ මේ කරුණු ටික කෙටියෙන් නමුත් පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් මහරජු සිල්වත් වෙනවා. සීල සම්පත්තියටපත් වෙනවා. සීලය කියන්නේ සම්පත්තියක්. ඒක දියුණුවට උපකාර වන ගුණයක්. එතකොට ඉද මහරජ බික්කු පානාති පාතම් පහය පානාති පාතා පටිවිරතෝ හෝති. මේ ලෝකේ භික්ෂුවක් හෝ කවුරු හරි බුදුරජාණන් වහන්සේගේ ගිහියෝ පැවිදි ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන් වෙනවා. පටිවිරතෝ හෝති කියන්නේ සත්ව මරණ එක සම්පූර්ණයෙන්ම අතහරිනවා. ඒතර සම්පූර්ණයෙන් අතහරිනවා කියලා කියන්නේ නොඑක් උපක්‍රම වලින්වත් එහෙම මැරෙන්න දෙන්නේ නැහැ. තමන් අතින් ප්‍රාණඝාතයක් මොනම ස්වභාවයකදීවත් නොවන ආකාරයට එයා සංවරය තමන් තුළ ඇති කරගන්නවා. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ. දඬු මුගුරු වලින් ආයුධ වලින් සත්‍යයන්ට කරන හිංසාවෙන් සම්පූර්ණ ඉවරකිනවා. මෙහෙම අතට ගන්නවත් එහෙම දෙයක් හිතන්නේ නැහැ. ලැජ්ජී අන්න පාපය කෙරෙහි ලැජ්ජාවක් හිතේ උපද්දව ගන්නවා. මම වගේ කෙනෙක් මේ විදිහට සත්තුන්ට හිංසා කරන එක සුදුසු නෑ නේද කියලා ලැජ්ජාවක් හිතේ ඇති කරගන්න. හිරි ගතියක්. හිත ඒකේ හැකිලෙන ස්වභාවය. හිත ආපස්සට ගන්න ස්වභාවය ඇති කරගන්න. දයාපන්නෝ හිතේ දයාවක් ඇති කරගන්න සතුන් කෙරේ. ඊළඟ සබ්බපාත්ම භූත හිතානුකම්පී විහෙරති. එක්කෙනෙකුට දෙන්නෙකුට ඕ තමන්ගේ බැඳිච්ච අයට විතරක් නෙමෙයි යාගේ සිතේ අනුකම්පාව දුක පේන්නේ. තමන්ගේ අම්මගේ තාත්තාගේ දරුවාගේ බිරිඳගේ ස්වාමියාගේ දුක විතර නෙමෙයි පේන්නේ සියලු සත්වයන්ගේ. ජීවි අජීවි සහ සියලු ලෝක සත්වයන්ගේ. ත්‍රිසංගත සතුන් කෙරේ පවා අනුකම්පා සහගත සිතකින් වාසය කරනවා. ඒකෙන් අදහස් කරන්නේ දකින්න සත්තුන්ට කණ්ඩ බොණ්ඩ දෙනවා, සලකනවා, වඩා ගන්නවා, ආදරය කරනවා, සෙනෙහස කරනවා.
සත්තුන් හොය යනවා, සත්තු බලන්න යනවා, සත්තු වත්වල වල යනවා මේ සත්තුන්ට කරුණාව පෙන්වන්නට කියලා. සමහර අය එහෙම කරනවනේ. එහෙම කරුණාවක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙම කරුණා කරන්න බෑ. ඒවා අනවශ්‍ය සෙනෙහසවල්. සතුන් කෙරෙහි අනුකම්පා සහගත බවක් දකින්නය. මොකද සියලු සත්වයෝ මේ දුකක ඉන්නේ. එම සත්වයන්ටම ආහාර හොයන දුක, ඊළඟට මෙලොව ඉපදීම නිසා ඇතිවෙච්ච දුක, පරලෝ දුක්, සතර අපායට යන්න තියෙන දුක් ටික දුක් වලින් මිදලා නැහැ. ඒ වගේ මෙලොව ආහාර සොයන දුක, කායික දුක්, වේදනා, මානසික දුක්, දුම්නස තමන් යමක් දුකක් විඳිනවාද මෙලොව ජීවිතේ ජීවත් වීමට හෝ ජීවිත පරිහරණය කිරීමට හෝ කය පරිහරණය කරන්න ඒ සියලු දුක්ම සියලු සත්‍යයන්ටම සාධාරණයි. ඒක වෙන් කරන්න බෑ කිසිම කෙනෙකුට. සියලු සත්වයෝ මේ දුකින් ජීවත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේලා පවා රහතන් වහන්සේලාට පවා අපි දන්නවා කය පරිහරණයේ දුක තියෙනවා කියලා. මේ කය පරිණාණි දක්වා මේ ශරීරයේ පරිහරණය කිරීමේ දුක ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පවා පවතිනවා. එමනම් මේ ජීවිත කෙරෙහි සියලු සත්‍යයන් කෙරෙහි සමාන වූ කාරුණික බවක්, අනුකම්පාවක්, හදවත දුකට කම්පාවන ස්වභාවයක් අපේ හිතේ පුරුදු කරන්න ඕනේ. එතකොට කරුණාව කියන එක අපි භාවනාවක් කරනවා. මෛත්‍රිය කරුණාව කියන එක මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, සියලු සත්වයෝ දුකින් මිදෙත්වා කියන වචන වලින් කරන එකක් නෙවෙයි. මේ වචනේ හුරු කිරීමත් ප්‍රයෝජනවත් වෙනවා. නමුත් ඒවා Tamanට ජීවිතේට දැනෙන දේවල් බවට පත් වෙලා තියෙන හැම මොහොතකම. එතකොට තමන්ගේ පක්ෂයේ කෙනා විපක්ෂයේ කෙනා කියලා යාට ભેදයක් ඇති වෙන්නේ. මෙයා අරගල කරන අය, අරගල නොකරන අය, මෙයා හොඳ අය, මෙවුන් නරක අය කියලා පුද්ගල ભેදයකින් තොරව යාගේ හිතට අනුකම්පාව දැනෙන්නට ඕනේ. දහම තුළ ඉන්න කෙනෙකුට නම්. නැත්තම් තමන්ගේ කෙනාට විශේෂත්වයක්, අනුන්ගේ කෙනාට විශේෂත්වයක්, තමන්ගේ ජාතියට විශේෂත්වයක්, අනුන්ගේ ජාතියට වෙනම ස්වභාවයකින්, තමන්ගේ කුලයට තවත් විදිහකට, අනුන්ගේ කුලවලට වෙනස් විදිහකින් තාම අපට දැනෙනවා නම් හිතේ අපි තුළ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සීලමය ගුණයේ ශක්තිය බලවත් වෙලා නැහැ. ඒ කියන්නේ එයා ඒක මානසිකව Taman තුළ සිතින් ඒවා දැකලා නැහැ. මේ ගුණ දහම් වශයෙන් නිවැරදිව. සියලු සත්වයෝ කෙරේ නිවැරදි අනුකම්පාවක් උපදවා ගන්න තේරෙන්නේ. දැන් ගොඩාක් වෙලාවට අපි ධර්මයේ ගැන කතා කරනවා. බුදුදහම ආරක්ෂා කරන එක ගැන කතා කරනවා. අපේ ජාතිය රකින්න එක ගැන සමහරවිට ස්වාමීන් වහන්සේලා පව කතා කරනවා. නමුත් ඒ වගේ ඒ බඳු අදහස් ප්‍රකාශ කරනකොට ආය අන්‍ය ජාතිකයන් කෙරේ ද්වේෂයෙන් කතා කරනවා. ඒකට සමහර ස්වාමීන් වහන්සේලා හිතනවා, සමහර ගිහියා හිතනවා මේ බුදුදහම ආරක්ෂා කරන්න බැරි අපිට මේ බුදුදහමට විරුද්ධ පිරිසක් මේ ලෝකේ මිනිස්සු ජාතීන් අතර ආගම් අතර ඉන්නවා කියලා හිතනවා. ඉතින් මිත්‍යා දෘෂ්ටික නම් ඒ අය කවදත් ධර්මයට විරුද්ධයි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒකනේ. මේ ලෝකේ ධර්මතාවය කරන්නේ මිත්‍යා දෘෂ්ටි ස්වභාවයන්. මේ පවතින්නේම ලෝකේ වැරදි දෘෂ්ටිවල. බුදුවරයෙක් පහළ වෙලා මේ දෘෂ්ටි වෙනස් කරලා සම්මා දිට්ඨියට සත්‍ය දාන්නේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටික ලෝකයක තමයි අපි ඉපදිලා තියෙන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටික ලෝකයේ සම්මා දිට්ඨිය නැමැති ආලෝකය දල්වන බුදුරජාණන් වහන්සේ සියලු සත්‍යයන් කෙරෙහි ආලෝකයක් දැල්ුවේ කරුණාවෙන්, මෛත්‍රියෙන්. මේක ආගමකට, ජාතියකට, කුලයකට වෙන් කරලා නැති දහමක් මේක. ඒතකොට මේ දහමක් වෙන්නේ මේ ලෝකයේ පවතින ඒ මිත්‍යා දෘෂ්ටිමය ලෝකයක් තුල. මිත්‍යා දෘෂ්ටියම තමයි මේ ලෝකේ පදනම පවතින්නේ. එමනම් මේ පදනම වෙනස් කරන එකයි බුදුවරයෙක් කරන්නේ. එතකොට අපි මේ ධහමේ අයිතිකාරය වුණා කියලා අපි සම්මාදිට්ඨික වෙන්නේ නැහැ. අපි සම්මාදිට්ඨික වෙන්නේ ධහම දැනගෙන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මාදිට්ඨිය තුළ පිහිටලා කුසලය පින්පව් වෙන් කරලා හඳුනාගෙන ඒ තුළ ජීවත් වෙනකොටයි අපි සම්මාදිට්ඨිය පිහිටන්නේ. එහෙම නැත්නම් හේතුඵල ධහම දකින ත්‍රිලක්ෂණ ප්‍රඥාව උතුම් ලෝකෝත්තර ප්‍රඥාවට පත් වෙනවා. සම්මාදිට්ඨියට පත් වුණාම අපේ ප්‍රඥාව වැඩෙන්නේ. සෝහන් ඵලයටපත් වුණාම පිරිසිදු වෙන්නේ සම්මාදිට්ඨිය. එතකම් මේ ලෝකේ දිහා අපට මේ අය මිත්‍යා දෘෂ්ටිකය, මේ අය සම්මාදිට්ඨිකය කියලා අපටවත් බලන්න එහෙම ධර්මයේ තුල හරියට හිත පිහිටව කෙනෙකුට එහෙම සංකල්පනෙන්න බෑ විරුද්ධකමක්. මේ බුදුදහම විනාශ කරන්න පිරිසක් කණ්ඩායමක් ඉන්නවා කියන ස්වභාවකින් බලන්න බෑ. කවදාවත් බුදුරජාණන් වහන්සේගේ දහමට කෙලෙස් සහිත ලෝකයා, දෙවි මිනිස් ලෝකයා කැමති වුණේ නැහැ. මොකද ඒක සම්පූර්ණ මේ ලෝකයේ වෙනස් කරලා බලන ස්වභාවයක්, පවතින ස්වභාවයෙන් සම්පූර්ණ වෙනම දකින දර්ශනයක්, ඒක දැක්මක්. එතකොට ඒ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේලා පෙන්වලා දුන්නේ මේ මාර්ගය තමන් තුළ ප්‍රායෝගිකව පුරුදු කරලා තේරුම් ගන්න මිසක්කා අපේ සිත් තුළ අන් අය කෙරෙහි නොයේ ක්‍රම වලින් වෙන් කරලා බලන ස්වභාවය තාම අපේ තිබෙනවා නම් අපේ ලෞකික සම්මා දිට්ඨිය පවා
ප්‍රමාණවත් පිරිසුදු වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි අපේ සම්මාදිට්ඨිය සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති වෙන්නට ඕන. සියලු සත්‍යයන් කෙරෙහි අනුකම්පා කරන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ හැබැයි සියලු සත්‍යොත් එක්ක එකට ජීවත් වෙන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තට, තමන්ගේ පවුලේ අයට, තමන්ගේ ඥාතීන්ට, තමන්ගේ කුලයේ අයට, තමන්ගේ ජාතියට නොසලකා ඉන්නව නෙවෙයි. ඒවා ආරක්ෂා නොකර ඉන්නව නෙවෙයි. ඒවා රකින්න නැතුව ඉන්නව නෙවෙයි. ඒවා රැක ගන්න ඕනේ. මොකද තමන්ට තමන්ගේ පැවැත්ම තියෙන තමන්ගේ පිරිස වටේනේ. හැබැයි අපි ආධ්‍යාත්මික ගුණයක් හදන්නට ඕනේ. ගොඩක් අය කරන්නේ තමන්ගේ පිරිස, තමන්ගේ ජාතිය, තමන්ගේ කුලය, තමන්ගේ පිරිස රකින්න ගිහිල්ලා අනවශ්‍ය විදිහට සිතේ අකුසල් සිතුවිලි බලාත් කරලා ආයෙ වැරදි කරනවා. අනවශ්‍ය විදිහට දුස්සීලකම් කරනවා. කායික අසංවරකම් ඇති වෙනවා, මානසික අසංවරකම් ඇති වෙනවා, වචනීය අසංවරකම්. දැන් බනිනවා, නිග්‍රහ කරනවා, දැඩිව වචන පාවිච්චි කරන සමහර ආගම් වලට පුද්ගලයන්ට එරෙහිව ඒවා පහත් කරලා කතා කරනවා. මේ වගේම නොඑක ආකාරයෙන් පාය ශීලයේ මිනිසුන් කායික හිංසන කරන්න පුළුවන් සමහරවිට. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටික ලෝකයකින් බෞද්ධ වන අපට කෙනෙහිලකම් නොඑක් බුදුදහමට කෙනෙහිලකම් එනවනම් ඒවට විරුද්ධ වෙනවනේ. ඒක ස්වභාවිකයි. ඒක නවත්තන්න බෑ. මොකද මේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයගෙම සිත්වල ලෝභ දෝෂ බලවත් කියන එකකින් අදහස් කරන්නේ. සම්මාදිට්ඨිය තිබුණා නම් මෙලොව පරලොව පින්පව් කුසල අකුසල හොඳ යහපත හොඳ නරක කියන එක ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට දකින්න තරම් නුවණක් නැති අය තමයි මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙන්නේ. ඒකට මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සුන්ට කොහොමද තේරෙන්නේ අපි බුදුදහමට එරෙහි වෙන්න හොඳ නෑය. මේ අහවල් අයට විරුද්ධ වෙන්න හොඳ නෑය. අහවල් පුද්ගලයෝත් එක්ක සමානව ජීවත් වෙන්න ඕනේ කියලා එහෙම ලෞකිකව වත් ධර්ම සමාහලට නුවණක් පවත්තන්න මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපට දහම තුල ඉන්න නිසා අපි තුල සීලය පිරිසුදු කරගන්න ඕන නම්, පදනම ශක්තිමත් කරන්න ඕන නම් සමහර ගුණ දහම් තියෙනවා අපි තේරුම් අරගන්න ඕනේ හරියටම තමන්ගේ තුලින්. එහෙම තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ සීලමය ගුණයෙන් එතනින් ඉදිරියට වැඩිවීමක් පිළිබඳව බලාපොරොත්තු තියාගන්න බෑ. ඒතකොට ඉදම්පි අස්ස හෝති සීලස්ස, මේක තමයි සීලය, සිල්වත් වීම කියලා කියන්නේ. තමන්ගේ චේතනාවන් පවා පිරිසුදු කර කර ඒ සිල්පදයේ තුල සංවර වීම. එයා දකින්න හැම වෙලාවෙම තමන් තුළින් දකිනවා, තමන් දිහා බලනවා, තමන් සීලයෙන් වරදක් වෙන එක නවත්තනවා. ඒ වගේ මේ සීලය තුළින් තමන්ගේ සිතේ වී යුතු කාරුණික බව, මෛත්‍රී සහගත බව, සත්‍යයන් කෙරෙහි බලන ක්‍රමය, සත්‍යයන්ට වැඩ කැමැති බව, හිත කැමැති බව, ප්‍රිය බව, මනාප බව ආදී මෙබඳු නොඑක ආකාරයෙන් තමන්ගේ චර්යාවන් තුළ ඇවතුම් පැවතුම් තුළ සියලු දේවල් තුළම සකස් කරගත් යුතු විශාල වැඩ කොටසක් තියෙනවා. තමන්ගේ පෞල් ජීවිතය තුළ, ගෙදර තුළ, පාසල තුළ, ආයතනයක් තුළ, පොදු සමාජයක් තුළ, ගමක් තුළ, ප්‍රදේශයක් තුළ, පළාතක් තුළ, රටක් තුළ ආදී මේ සියලු තැනම පැතිරිච්ච සංවරකමක් කායික වාචික ඇති වෙන්න ඕනේ. ඒක මනසත් එක්ක ප්‍රතිබද්ධ වෙලා යන එකක් වෙන්න ඕනේ. සිතේ ඒ සීලය පුරන්න කැමැත්ත තියෙන්න ඕනේ. ඡන්දය සිත වැඩ කරන්න ඕනේ. සිල්වත් වීමට කැමැතිය. හිතේ කැමැත්තකින් එයා සිල්වත් වෙන්නේ. එයා සතුටකින් සිල්වත් වෙන්නේ. සිතේ ප්‍රමෝදයකින් සිල්වත් වෙන්නේ. සීලය හොඳට තේරුම් අරගෙන සිල්වත් වෙන්නේ. සීලයේ ආදීනව කැඩීමේ ආදීනව සතර පායට යෑම, දුකටපත් වීම, අනන්ත දුක් විඳීම කියන දේ තේරුම් ගන්නවා. ඒතකොට සීලෙන් සංවර වෙන කෙනාට අන්න සතුටක් එනවා. මම සිල්වත් ඒ නිසා සතර පායට යන්න තියෙන හේතුව මම වළක්වපු කෙනෙක්. ඒ නිසා මම එතන රැකිලා කියලා සතුට තියෙන යාට. ඊළඟට මං සිල්වත්, ඒ නිසා මට දිව්‍ය මනුෂ්‍ය තල නම් ඒකාන්තයෙන් විස්තරයි. මේ මට්ටමට මං සීලය පිරිසුදු කරගෙන ඉන්නේ. ඒ නිසා මට අන්න එතන සතුටක් තියෙනවා. මං සුගතිගාම වෙන කෙනෙක් කියන සතුට තියෙනවා. දුගතිගාම වෙන්නේ නැතිකම තුල ලබන අර බය, ශෝකය, තැති ගැනීම ආදී ස්වභාවවලින් මිදිච්ච කෙනෙක් නිසා සතුටක් ලබනවා. ඒකට එයාගේ සීලය එතනින් නවතින්නේ. අන්න ඒ තුල එයාගේ තව ආධ්‍යාත්මික ඒ සීලයම හිතේම වැඩෙන්න පටන් ගන්න ඊට පස්සේ. නැවත නැවත ඒ සීලමය සංවරයට එයා එනවා ඊට පස්සේ ස්වභාවික වෙනවා. ඒ කියන්නේ මනසේකට හුරු වුණාම ඒක අමුතුවෙන් භාවනාවක් කරන්නේ එයා වාඩි වෙලා පැත්තක. අමුතුවෙන් සංවර කිරීමක් එයා කරන්නේ නැහැ භාවනාවකින් හරි නැත්නම් වෙනත් අපි සංවර වෙන්න ඕනේ සීලය, සමාධි, ප්‍රඥා සංවර තියෙනවනේ. ඒවා අමුතුවෙන් කරනවා නෙවෙයි අර මුල දෙට තේරුම් අරගෙන ගිහි ජීවිතයක් ගත්තොත් විශේෂයෙන් අමාරුයිනේ භාවනාවකට අනිත් දේවල් වලට යන්න. නමුත් ප්‍රායෝගික ජීවිතයේ වටපිටාව තේරුම් අරගෙන තමන්ගේ සංවරකම හොඳට ගොඩනගාගත්ත කෙනාට යන එන තැන, කන බොන තැන, කතා බහ කරන තැන, පිරිසක් ඉන්න තැන තමන්ම දන්නේ නැතුව සතුටක් එනවා. තමන්ම දන්නේ ඒ සතුට එන විදිය. ඇයි කියලාවත් තමන්ට තේරෙන්නේ නැහැ. ඇයි තමන්ගේ තියෙන ආධ්‍යාත්මික ගුණය පේනවා තමන්ට.
සිල්වත්කම පේනවා දුස්සීල දකින්නකොටම. වැරදි කරන ලෝකයේ තුල නොයෙක් විදිහේ මිනිස්සුන්ට හිංසා කර අකාරුණිකව වචනයෙන් හිංසා කරනවා, නිතර බනිනවා, කෑ ගහනවා, දොස් කියනවා, විවේචන කරනවා, රණ්ඩු වෙනවා. මාධ්‍ය තුල ඒවා පේනවා, පාර්ලිමේන්තුවේ පේනවා. හැමතැනම මේ වගේ කැළඹිච්ච ලෝකයක් තුල අන්න සීලයෙන් සම කරගත්ත ජීවිතයේ තියෙන කෙනාට සතුට කියන එක බලෙන් උපද්දවන්න දෙයක් නෑ. ප්‍රමෝදය කියන එක විපිරිසර භව යාගේ අඩු වෙලා හිතේ කුකුස් අඩු වෙලා අනවශ්‍ය දුක් දුම්නස් පහ වෙලා ගිහිල්ලා එයාගේ සිත සතුට වෙනවා කියන එක ස්වභාවිකයි. එමනම් අන්න ඒ සතුට ආවනම් සීලෙන් ප්‍රමෝදයේ තුල ප්‍රීතිය තව බලවත් සතුට ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. ඒක වෙන දෙයක්. ධර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අර මුල් සිල්වත් වීම කියන පදනමට පිහිටපු කෙනාට ඒකෙන් විපිරිසර බව නැති වෙනවා. විපිරිසර බව නැති වීම තුළ ප්‍රමෝදය හොඳට හට ගන්නවා. ප්‍රමෝදවත් බව, විකසිත වෙච්ච බව, ප්‍රමෝදිත බව, සිතේ හොඳට ප්‍රීතිමත් බව වගේ ස්වභාව හට ගන්නවා නිකම්ම. ඒකට ප්‍රීතිමත් සිත සංසිඳන හැම වෙලාවෙම තැම්පත් වෙනවා, සංසිඳනවා. යන තැන කලබල නැහැ. අනවශ්‍ය කලබල නැහැ. ඒකට ඒ ආයාසයෙන් ඇති කරගත්ත සංකය වචන දෙක සංවර කර ගැනීමක් නෙවෙයි. ඒකට යාට තියෙන නිකන් හිර කරගෙන සංවර කර ගැනීමක් නෙවෙයි. ආධ්‍යාත්මික ස්වභාවික වෙන සංවරකම යාට තියෙනවා නිරායාසයෙන්. අමුතුවෙන් සංවරයීමක් නැහැ යාගේ. පස්සාදී කියන්නේ සංසිඳීම. කය වචන ඔක්කොම සංසිඳ. සිත තමයි මෙතන සංසිඳින්නේ යාගේ. ආධ්‍යාත්මිකව නාම ධර්ම වල සංසිඳීමක් සිද්ධ වෙන්නේ. හැබැයි ඒ සංසිඳීම සියලුම ක්‍රියාකාරකම් වලට පවා ඒවා ස්වභාවිකව ඇති වෙනවා. ඒක කවුරුත් බලෙන් කරන එකකුත් නෙවෙයි, බලෙන් ඇති කරගන්න දෙයක්කුත් නෙවෙයි, නිරායාසයෙන් සිද්ධ වෙනවා. ඒ සංසිඳීම. ඒ තුල සැපේ විඳිනවා, සැපේ සතුට තුල සිත ඒකාග්‍රයටපත් වෙනවා. ඒ තුල නුවණ වැඩෙන්න පටන් ගන්නවා. ඔන්න සිත සමාධිමත් වෙනවා. එhmenan මේ සීලමය ගුණය අපි පටන් ගන්න විදිහ තේරුම් ගන්නට ඕනි මේ දහම් කරුණු අනුව. ඊළඟට අදින්නා දාන සිල්පදේ සඳහන් කරනවා. අදින්නා දානම් පහය අදින්නා දාන පටිවිරතෝ හෝති. සොරකම හැරලා සොරකමින් තාම හොඳින් වලකිනවා ය. දින්නා දායි දින දේ සතුටින් ගන්නවා. දින්න පාටිකම් කියනවා. දින්නා දායි දින දේ ගන්න කෙනෙක් වෙනවා. එයා දුන්නොත් තමයි යමක් ගන්නෙ. දින්න පාටිකංකි දුන්න දෙයට කැමති වෙනවා. ඒ කියන්නේ දින දේ සතුටින් ගන්නවා. තමන්ගේ ආඩම්බරකමට නොගෙන ඉන්නෙත් නෑ යමක් කවුරු හරි දෙනකොට සතුටින් එයා ගන්නවා. ඒ නිසා ඒකට කියනවා දින්න පාටිකංකි දින දේ කැමති වෙනවා. අතේනේන සුචිභූතේන අත්තනා විහෙරති. අතේන සොර නොවුණු සුචිභූතේන අත්තනා විහෙරති. පිරිසුදු සිතකින් වාසය කරනවා. ඒ කියන්නේ සොර සිතක්වත් පවත්න්නේ යහින. අතේනේන සුචිභූතේන අත්තනා විහෙරති කියලා කියන්නේ තමන්ගේ සිතේවත් සොර සිතුවිලිවත් පාවිච්චි කරන්නේ. දැන් අපි සමහරලාට අපි සොරකමින් වළකිනවා වෙන්න පුළුවන්. නමුත් නොයේක උපක්‍රම වලින් සොරකම් වෙන්නට දීලා බලන ඉන්නවා. තමන්ට වෙනත් උපාය වලින් යම් ක්‍රම වලින් ලාභ ලැබෙනවා. සමහර ආයතනයක වැඩක් කරනකොට තමන් කවුරු හරි කරපු කෙනෙක් කරපු වංචාවකින් තමන්ටත් ප්‍රතිලාභයක් ලැබෙනවා. නැත්නම් ඒ ආයතනවල නොයෙක් ස්ථානවල වංචාව වැඩ කරලා තමයි ඒවා පවත්වන්නේ. නැත්නම් ගෙවල් වල දෙමාපියෝ වැඩිහිටියෝ යම් වැරදි වැඩ කරලා තමන්ගේ දේවල් වලට ලාභ ලැබෙන්න කටයුතු කරගන්නවා. තාම සියුම් ක්‍රම වලින්. එතකොට තමනුත් ඒවා සතුට වෙනවා ඒවට. අපිට ලාභයක් ලැබුණානේ කියලා. අන්න එතකොට අර සොර සිත තියෙනවා දන්නේ නැතුනට සියුම්ම. එහෙමනම් තමන්ට ඒ බඳු තැන් පවා සියුම්ම දැකලා සංවර වෙන්න ඕනේ. මොකද අනවශ්‍ය විදිහට තමන් හොර සිතක් පාවිච්චි කරනවා නම් සොරකමින් සතුට වෙනවා නම් වැරදි උපක්‍රම වලින් ලැබෙන දේවල් ගැන සිත එයා සතුට වෙනවා නම් අන්න ඒ කෙනා ඒ තුල අකුසලයක් දන්නේම නැතුව සිද්ධ කරගන්නවා. ඒ නිසා අපි අපේ සංවරකම, අපේ සීලය, අපේ හැදියාව අපි මේ ආකාරයෙන් සංවර කරගන්න, සකස් කරගන්න හැම වෙලාවෙම මහන්සි ගන්නට ඕනේ. ඒකට පිරිසුදු සිතකින් වාසය කරන්න. ඊළඟට අබ්‍රහ්මචාරියම් පහයි බ්‍රහ්මචාරී හෝති. ඒකට අබ්‍රහ්මචාරීත්වයේ හැරලා බ්‍රහ්මචාරී වෙනවා. ඒකට මෙතන භික්ෂුන් වහන්සේලා සහ විශේෂයෙන් සඳහන් කරන්නේ. එතකොට ආරාචාරී විරතෝ පහත් හැසිරීම වලින් ඈත් වෙනවා. ඒ බ්‍රාහ්ම්‍ය ධර්ම වලින් වෙන් වෙනවා. ඒකට ගිහි කෙනෙකුට නම් පෙහෙවස් සමාදන් වෙලා බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්. ඒකට ඒවට ආරාචාරී කියනවා. ආචාර්යයන්ගෙන් වෙන් වෙච්ච හැසිරීම තියෙනවා. ආචාර නොවන හැසිරීම වලට කියනවා ආරාචාරී කියලා. උතුම් නොවන
පහත් වූ හැසිරීම, පහත් ස්වභාවයන්, ග්‍රාම්‍ය ධර්ම තියෙනවා, මෛතුන ධර්ම ආදී දේවල්. ඒකට මේ වාගින් ගිහි කෙනෙකුට නම් පංචශීලයේ තුල කාමීත්‍යාචාරයෙන් වැළකීම, සදාහාර සන්තුෂ්ටියෙන් යුක්ත වීම වැදගත් වෙනවා. මොනම හේතු නිසාවත් කාම මිත්‍යාචාරයකට යන්නේ නැහැ. පෙහෙවස් දවසවලදී බ්‍රහ්මචාරී වෙනවා. අතීතේ නම් සතර පොයටම බ්‍රහ්මචාරී වෙලා තියෙනවා. ඒක අවශ්‍යයි. නමුත් පොහොය දවසට අනිවාර්යෙන් බ්‍රහ්මචාරී ජීවිතයක්, ඒ ගුණය පුරුදු කරන මානසිකත්වයක් හදන්න ඕනේ. ඒතකොට එතන රාගාදී සිතුවිලි ඉබඳු දවස්වල විශේෂයෙන් පොහොය දිනියන්නේ රාගාදී සිතුවිලි කෙලෙස් සහිතව ජීවත් වීම. ඒ වගේම කාමයටම මත් වෙලා ජීවත් වෙන එක පොඩ්ඩක් අත්හැරලා ලැබිච්ච විදිහකට ආහාරයක් අරගෙන සතුට වෙලා බ්‍රහ්මචාරීව පොහොය දවසේ ගත කරන්නට උතුම් ජීවිතයක් ගත කරන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝතේ සච්චවාදී. අද වශයෙන් දක්වන මුසාවාදයෙන් වෙන් වෙලා ඇත්ත කතා කරනවා. සත්‍ය සම්දෝ ඇත්ත ගලපන හැම පිළිගත හැකි කරුණ සහිත වචන ප්‍රකාශ කරනවා. අවිසන්වාදකෝ ලෝකස්ස ලෝකයේ අතර විසන්වාද ගැටුම් ඇති කරන්නේ නැහැ. බොරු ආදී දේවල් වලින්. ඒතර සත්‍ය තුල පිහිටලා සත්‍යවාදීව කටයුතු කිරීම තාම වැදගත් ගුණයක්. පිසුනා වාචං පහාය පිසුනාය වාචාය පටිවිරතෝ හෝති. ඒතර කේලමින් වැළකීලා කේලමින් වින් වෙලා වාසය කරනවා. ඊතෝ සත්තාන අමුත්‍ර අක්ඛාතා ඉමේසං බෙහෙදාය අමුත්‍රං වා සුත්තාන ඉමේසං අක්ඛාතා අමසං බෙදාය. දෙයක් මෙතනින් අහලා එතන කියන්නේ නැහැ, එතනින් අහලා මෙතන කියන්නේ නැහැ. ભેද වෙන ආකාරයෙන් තැන් වල කියන දේවල් අහගෙන ඇවිල්ලා ඒ අය ભેද වෙන ආකාරයට කතා කරන්නේ. ભેදයන් ඇති කරන්නේ පුද්ගලයෝ අතර. කේලම් කියන්නේ කියන එක තමයි ඒන අදහස් කරන්නේ. බින්නානං වා සන්ධාතා බිඳුන අය එකතු කරනවා. වචනේ සංවරකම හදාගන්න ඕන කෙනා කේලම් කියන්නේ නැහැ, තවත් කෙනෙක් බිඳින අදහසින්. එතකොට අපි කෙනෙක් බිඳවන්නේ ඒ අය බිඳුනහම ඒකෙන් අපට ලාභ ලබන්න පුළුවන්. යම් යම් ප්‍රතිලාභ අපි ලබනවා දෙදෙනෙක් අතර ભેද ඇති කරලා. ඒ ලාභය ධනෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් යම් කිසි භෞතික සම්පත්තියක් වෙන්න පුළුවන්. නැත්නම් පුද්ගලය වුණත් Tamanට හිතවත් කරගන්න කැමැත්තක් අපේ හිතේ තියෙනවා. එතකොට ඒ සඳහා අනිත් අයත් එක්ක යා බිඳෙන්න ඕනේ. නිසා මේ කේලම් කියලා පුද්ගලයෝ බිඳවනවා. මේ කාමයේම තිබෙන තවත් පැත්තක් මේක. මේ කියන්නේ ලෝභයේම ලෝභකම නිසා තමයි එහෙම ස්වභාව ඇති වෙන්නේ. ද්වේෂය නිසාම තමයි බිඳවන්නේ. ඉතින් ලෝභයේම තමයි මුල් උනේ ඒකට. හැම අකුසලයකම ආරම්භය මේ ලෝභය කියන ස්වභාවයනේ. අවිද්‍යා සහගතව ලෝභකම, අවිද්‍යා සහගත තෘෂ්ණාව තමයි මේ ඒ අකුසල ඔක්කොටම මුල හදලා දෙන්නේ. බින්නානං වා සන්දහතාය බිඳුන අය එකතු කරනවා. ඒ කියන්නේ වෙන් වෙලා ඉන්නවනම් කවුරු තරහ වෙලා ඉන්නවනම් එයා එකතු වෙන්නයි කතා කරන්නේ. බෙදෙන්න නෙවෙයි තවත. සම්හිතානං වා අනුප්පදාතා. ඒ වගේම එකතු වෙලා ඉන්නවට තව ඒ අය එකතු වෙන විදිහට කටයුතු කරනවා. සමග්ගා රාමෝ සමග්ග රතෝ සමග්ග නන්දින්. සමගි වෙලා ඉන්නවට කැමති. සමග්ගේ ඇලිලා ඉන්නවා සමගියට කැමති කෙනෙක්. සමගි වෙලා ඉන්න අයට තමයි යා කැමති. සමගියෙන් ඉන්න එකට තමයි කැමති. දෙදෙනෙක් හොඳට කතා බහ කරලා සුහදව ප්‍රියව මනාපව ඕනෝන් කරේ ප්‍රියශීලීව සතුටින් ඕනෝන් ජීවත් වෙන එකට තමයි කැමති. ඉතින් මේවා බොහොම අමාරුවෙන් ඇති කරගන්න ඕන ගුණ අපට පැහැදිලිව තේරෙනවනේ. සමාජය දිහා බලනකොට දෙදෙනෙක් සතුටින් සමගියෙන් ඉන්නවට වඩා බිඳිලා ඉන්න තරමට තමයි මේ ලෝකයා කැමති. ඒසක ස්වභාවයක් මිනිස්යන්ගේ. ඒකට අපි සිල්වත් වෙන්න ඕන නම් අනිත් අය සමගියෙන් ඉන්නවා දකින්නකොට සතුට වෙන්න ඕන. සමගියෙන් කතා කරනකොට, සමගියෙන් එකතු වෙලා ඉන්නකොට, පෛරුපාසනය කරනකොට, නගින් ඇසුරු කරනකොට දෙදෙනෙක් ප්‍රියශීලීව ඉන්න දැක්කම අපටත් ඒ සතුට එන්න ඕනේ. ඒවට ඉරිසියා කරමින් වුන් ભેද බින්න වෙන ආකාර නෙවෙයි හිතන්නේ අපි. අනිත් අයගේ සතුට, සමගිය, සහජීවනය දැකලා සතුට වෙන්න ඕනේ.
ඒකට දැන් අපේ සීලාදී ගුණ ආරක්ෂා කරන්න බෑනේ මේ කාලේ ගොඩාක් අපට බාධා තියෙනවා. අපි මාධ්‍ය බැලුවත් තවත් ඒ වුණොම බෙදෙන විදිහේ අදහස් තමයි නිතර ප්‍රකාශ වෙන්නේ. සමගියක් ගැන, ඒ වගේ වටිනාකමක් ගැන, ඒක ප්‍රයෝජනයක් ගැන කතා කරන්නේ. දේශපාලනේ පැත්ත ගත්තත් මිනිස්සු වාද විවාද කරන එක තමයි මේ කාලේ දේශපාලනය කියලා එකක් අපේ රටවල් වල තියෙන වැරදි ක්‍රමයක් ඒක. මිනිස්සු සමගි සම්පන්න වෙන්න ඕනේ හැම වෙලාවෙම. කාරණාවක් පිළිබඳව විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒ කාරණේ සම්බන්ධ දේ පිළිබඳව දේශපාලනික අදහස් වශයෙන් ඕනෝන් විවිධ මත දරන්න පුළුවන්. හැබැයි ඕනෝන් ભેද බින්න කරන එක, අසමගි වෙන විදිහට වැඩ කරන එක ඒක ධර්මයට පටහැනියි. ඒ නිසා සමගි වීමම වටිනවා. ඒවා අගය කරන මේ සමගියට සතුටු වෙන කෙනෙක්. සමග්ග කරණීයං වාචං වාසිතා හෝති. මිනිස්සු අන් අය එකතු වෙන විදිහට තමයි වචන කතා කරන්නේ. සමගි වෙන ක්‍රමයට උපායශීලී වචන පාවිච්චි කරනවා. දෙදෙනෙක් අසමගි වෙලා තියෙනවනේ යම් හේතුවක් නිසා ඒ හේතුව ඉස්මතු කර ඔවුන් තව අසමගි විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ අසමගි වෙන්නට හේතු වෙච්ච නිධාරණය, කාරණය, තව ඒවා දුර්වන විදිහට කතා කරනවා. යම් හේතුවක් නිසා නම් අසමගි වුණේ ඒ හේතුවේ ස්වභාවය පෙන්වලා දෙනවා එයාට. මේක අනවබෝධයෙන් වෙච්ච එකක්. මේක අන් අය ඔබට කේලම් කියලා ඇති කරපු දෙයක්. මේ තමයි තිබෙන වරද මේකේ කියලා පෙන්වලා දීලා නිවැරදි කරනවා. එතකොට එහෙමනම් සමගි වෙන විදිහේ වචන කතා කරන්න. තව ભેදේ වැඩි වෙන විදිහට වචන පාවිච්චි කරන්න. එතකොට මේවා කොච්චර අපි හිතන්න ඕනද? අපි මානසිකව කොතරම් සන්නද්ධ වෙන්න ඕනද අපේ සීලය පිරිසිදු කරගන්න. අපි හැසිරෙන කතා කරන වචන වලින් බොහෝ වෙලාවට ඕනෝන් බිඳීමට අසමගි වෙන්න පුළුවන්. නිසා අසමගි නොවන විදිහට සමගිය ඇති වෙන විදිහට වචන කතා කරන්න. ඒකත් සීලයමයි, වචනේ සංවරය. පරුසං වාචං පහය පරුසාය වාචාය පටිවිරතෝ හෝති. අසභ්‍ය වචන, රළු වචන කියන එකෙන් වළකිනවා. මේකෙන් වෙන් වෙනවා සම්පූර්ණයෙන්ම. මොනම හේතුවක් නිසාවත් රළු වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. රළු, ගොරෝසු, අප්‍රිය, අමනාප, ගැටෙන, කෙනෙකුගේ හිත කැඩෙන, රිදෙන, වේදනා දෙන, සිතට කැක්කුම් ඇති වෙන වචනයක් පාවිච්චි කරන්නෙම නෑ කෙනෙකුට. රළු වචන වෙන්න පුළුවන්, කෙනෙක් පිළිබඳව නොයෙක් නම් ගොත් කියනවා වෙන්න පුළුවන්, සතුන්ගේ නම් කියනවා වෙන්න පුළුවන්, නොයෙක් අසභ්‍ය වචන පාවිච්චි කරලා වෙන්න පුළුවන්. කෙනෙක්ගේ හිත යම් විදිහකින් රිදෙන්නේ, ඒ රිදෙන වචන වල තමයි මෙතන රළු වචන කියලා කියන්නේ. පරුස කියලා කියන්නේ. ඊළඟට සා වාචා නේලා, නිදොස් වචන කතා කරනවා. නේලා කියන්නේ නිදොස් වචන, දොස් රහිත වචන, වැරදි නැති වචන පාවිච්චි කරනවා. මේ වචන වල වැරදි නැහැ පොඩ්ඩක්වත්. පිරිසුදු නිවැරදි වචන. කන්න සුඛා, කනට ඇහෙනකොට සැපයක් ඇති වෙනවා. ප්‍රේමණීය, ප්‍රේමය බැඳීම ඇති වෙන වචන. හදයංගම, හදවතේ තබා ගන්න සුදුසු, හදවතින්ම කතා කරන කෙනෙක්. පෝරි, උතුම් බුද්ධිමත් මිනිස්සු කතා කරන වචන පෝරි කියලා කියන්නේ. බහුජන කාන්තා, බහුජන මනාප, බොහෝ අය කැමති වෙන මනාපවන. තථා රූපං වාචං භාසිතා හොති. ඒ බඳු වචන කතා කරන. එතකොට අනික් අයගේ සිත හැදෙන, සිතේ සතුට ඇති වෙන, හිතේ තබා ගන්න පුළුවන් වචන, බොහෝ උසස් අය කතා කරන හොඳ ප්‍රියමනාප වචන කතා කරන්න ඕනේ. ඒතර මෙතනින් අදහස් කරන්නේ මේ ප්‍රිය වචන කතා කරනවා කියන්නේ අනික් අයත් එක්ක මේ බැඳීම් හදා ගන්න විදිහේ බොහොම මේ ඕලාරික වචන, අනවශ්‍ය විදිහේ බැඳීම් හදා ගන්න විදිහේ වචන නෙවෙයි. දුර්වල විදිහේ එහෙම බැඳීමක් නෙවෙයි මේක. බුද්ධිමත් අය අතරේ ඇති වෙන හොඳ හිතවත් භාවයන් ඇති වෙන හොඳ වචන පාවිච්චි කිරීම. ඕනෝන් ප්‍රියශීලී බව ඇති වෙන වචන. එතකොට වඩාත්ම වැදගත් මෙතනදී ධර්මයේ තමයි කතා කරන්න ඕනේ. ධර්මයෙන් තමයි මිනිස්සු හැදෙන්නේ, මිනිස්සු සමගි වෙන්නේ, ඕනෝන් අතරේ සතුට ඇති වෙන්නේ, ඕනෝන් කෙරෙහි ගෞරවය ඇති වෙන්නේ ධර්මයේ කතා කළොත්. අර්ථවත් දෙයක්, කාලයට සුදුසු දෙයක්, හොඳ දෙයක් කතා කරනවා. හොඳ දෙයක් සතුට ඇති වෙන විදිහට. සම්පප්පලාපම් පහය සම්පප්පලාපම් පටිවිරතෝ හෝති. සම්පප්පලාපය වැඩක් නැති වචන කතා කර ඉන්නේ. හිස් දේවල්. බොල් හිස් දෙදවිලි හැරදමලා ඒ වගේ වැලකීම. ඊළඟට කාලවාදී, සුදුසු කාලෙහි කතා කරනවා. භූතවාදී, සිදු වූ දෙයක් කතා කරනවා. අත්වාදී, අර්ථවත් දෙයක් කතා කරනවා. ධම්මවාදී, ධර්මයේ කතා කරනවා. හේතුඵල ධම
ආදී බුදු දහම තුල කතා විනයවාදී කෙනෙකුට හික්මීම සංවරය පිණිස කෙලෙස් තැවීම පිණිස හේතු වෙන විදිහට වචන පාවිච්චි කරනවා. නිධානවතින් වාචම් භාෂිත. ඒකට හිතේ තබා ගන්න සුදුසු වචන කතා කරනවා. කාලේන සාපදේශම් පරියන්තවතින් අත්ථ සංහිතං. කාලයේ සුදුසු කල්ලි කරුණ සහිතව අර්ථ සහිතව වචන කතා කරනවා. ප්‍රමාණවත්ව කතා කරන ළඟට පරියන්තවතින් කියලා කියන්නේ ප්‍රමාණවත්. ඉමක් කොනක් ඇතුව කතා කරන. සමහර අය කතා කරන්න ගිහම කෙලවරක් නැහැ. තමන්ම දන්නේ පටන් ගත්ත තැන තමන් දන්නේ අවසන් කරන්න ඕන තැන. ඔහේ කියවන වාචාල ස්වභාවය. මේ හිස් වචන කරන කෙනාගේ ලක්ෂණය තමයි වාචාල බහුලකම. ඔහේ කතා කරගෙන අරමුණක් නැතුව කතා කරනවා. පිළිවෙලක් නැතුව කතා කරනවා. අගක් කොනක් ගලප ගන්න බැරුව කතා කරනවා. කටට එනේන දේ කතා කරනවා. එහෙම නෙවෙයි කෙනෙක් කතා කරනකොට කරුණ සහිතව ප්‍රමාණාත්මකව දෙලෝ මෙලෝ පරලෝ වැඩ ඇති වෙන ධර්මයක් ප්‍රයෝජනවත් කෙනෙකුගේ ජීවිතේ හැදෙන හික්මෙන ගුණධමයක් වැඩෙන වෙන්න පුළුවන්. මෙලොව දියුණුවට හේතු වන ඥානයක් ඇති වෙන විෂයක් පිළිබඳව වෙන්න පුළුවන්. හැම වෙලාවෙම කතා කරනකොට ඒ තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ අධ්‍යාපනයට අදාළව තමන් යම් කිසි ශිල්පයක් කර හදාරනවා නම් ඒ ශිල්පයට ගැලපෙන විදිහට රැකියාවක් කරනවා ඊට අනුරූප දේවල් කතා කරන්න. ඒ වගේම තමන් පිරිසක් එක්ක ජීවත් වෙනකොට ඒ පිරිසේ දියුණුව ඇති වෙන විදිහේ දේවල් තේරුම් අරගෙන කතා කරන්න ඕනේ. ඒක ධර්මීය පැත්තෙන් දියුණුව ඇති වෙන්න පුළුවන්. අර්ථයේ පැත්තෙන් ලෞකික දියුණුව ඇති වෙන විදිහට කතා කරන්න පුළුවන්. සසර ගෙවා ගන්නට සසරින් මිදෙන්න හේතු වෙන ධර්මයේ මේ දෙයක් කතා කරනවා වෙන්න පුළුවන්. මේ විදිහට අපිට තේරෙන්න ඕනේ මේ ධර්මය අහලා මේ ජීවිතයේ සීලමය සංවරයක් හදාගන්න අපේ කායික සංවරය මොන විදිහටද අපි පවත්වන්න ඕනේ. වාචසික සංවරය මොන ප්‍රමාණයෙන්ද මොන විදිහටද පවත්වන්න ඕනේ කියන දේ අපි වටහාගෙන තියෙන්න ඕනේ ඉස්සරලම. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒකනේ. ඒතකොට මේ ධර්මය පුරුදු කරගන්න කෙනෙකුට සම්මා දිට්ඨිය මුල් වෙනවා කියලා කියන්නේ ඒකයි එනවා. මේ කියපු කරුණ මේ බුදුරජාණන් වහන්සේ සීලය පිළිබඳව යා යුතු ප්‍රමාණය පරාසය කෙනෙක් දැනගත යුතු ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. අපට ඒ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු වටපිටාව ඒ ප්‍රමාණය තේරුම් අරගෙන ඉන්න ඕනේ සිල්වත් වෙන්න. එහෙම නැත්නම් තමන් ගැන මම හොඳ වචන කතා කරන කෙනෙක්, ඒ නිසා මම සිල්වත් කෙනෙක්. මම කායිකව සත්තු මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති කෙනෙක්, ඒ නිසා මම සිල්වත් කෙනෙක් කියලා තමන් පිළිබඳව ප්‍රමාණාත්මක කර ගැනීම සීලේ පරිපූර්ණ වීම නෙවෙයි, සම්පූර්ණ වීම නෙවෙයි. සීලය අවශ්‍යයි අපට එහෙමනම්. ඇයි දානය කියන්නේ සසර කාම සම්පත් ලබා දෙන්න, භෞතික සම්පත් ලබා දෙන්න, සැපේ ගෙනත් දෙන දෙයක් වගේම උදාර මනුස්ස සහ දිව්‍ය තලවල උපදින්න, සතර අපායෙන් මිදෙන්න උපකාර කරන්නේ සීලය. නිසා සීල සංවරය ඉතාම වැදගත් එකක්. එහෙම කෙනාටම සීලමය සංවරයක් අවශ්‍යයි. එහෙමනම් අපි දම්පින්කම් කරන නිතර නොඑක් විදිහින් දාණයට ධර්ම දේශනා කරනවා, ධර්මය වෙනුවෙන් අනුග්‍රහ කරන ඒවා පවා දානි පැත්තට අයිති වෙන්නේ බොහෝ වෙලාවට. ඒ තුළ හික්මීමක් තියෙනවා. මානසිකව යම් හික්මීමක් ඇති වෙනවා දාන ආදී පින්කම් තුළ. ලෝභ ආදී අඩුවීමක් තිබෙනවා. නමුත් ඒ සීලමය මට්ටමින් සිදුවෙන මට්ටමට දාණයෙන් යන්න බෑ අපට. එහෙමනම් ඒ සීලයෙන් ලැබිය යුතු සංවරය සීලයෙන්මයි ලබා ගන්න ඕනේ. එතකොට මේ සීලය රකින්න නම් තමන්ගේ හිතේ ඒ පිළිබඳව අවබෝධය දැනීම තියෙන්න ඕන අවශ්‍ය පරිදි. ඊළඟට සීල් රකින්න හිතේ වීරිය වමනාව තියෙන්න ඕනේ. ඒ වගේම හැම වෙලාවකම සිහිය පුරුදු කරන කෙනෙක් වෙන්න ඕනේ. සතිපට්ඨානේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙම හිටියොත් තමයි සීල් රැක ගන්න පුළුවන්. නැත්තම් තමන් දන්නේ නැතුව සීල් ඉක්මවා යනවා. සිල්පද කැඩෙනවා අපි දන්නේ නැතුව නොදැනුවත්ව සිල්පද කැඩුනා කියලා අසංවරයේ සිද්ධ වෙලානේ. නොදැනුවත්ව හරි වැරදක් වෙන්නේ සිතේ අසංවරයක් තියෙන නිසානේ. සිත අසංවර වෙච්ච නිසානේ අපි දන්නේ නැතුව හරි වරදකට යොමු වෙන්නේ.
මේ සිතේ අසංවරකම දැක්කේ නැති අපිට සිහිය ආදී දේවල් නුවණ ආදී තිබුච්ච නැති නිසා. ඒ නිසා සිහිය, වීරිය, නුවණ කියන මේ කරුණු තුනම එකට දියුණු කරගන්න ඕනි. සීලය පිරිසිදු කරගන්න. සීලය හොඳින් ආරක්ෂා කරගන්න. ඒ වගේම හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනි. බුදුවරේ දේශනා කරපු මේ බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කරන්නේ සාරාංශක කල්පලක්ෂයක් අප්‍රමාණ සීලාදී ගුණ පුරුදු කරලායි උන්වහන්සේ මේ සීලය නිවැරදිව පුරුදු කරගන්න ක්‍රමය අපට පෙන්වලා දීලා තියෙනවා. එතකොට මේ මට්ටමට සීලය තමන්ගේ දියුණු කරගන්න බෝසතාණන් වහන්සේ අනන්ත ආත්මවල පරිත්‍යාග කළා. කැපකිරීම කළා. සීලයම පුරුදු කර කර ඇවිල්ලා තියෙනවා. අනන්ත ජීවිත මෙච්චරයි කියන්න බෑ. වර්ෂ වශයෙන් නම් කෝටි ප්‍රකෝටි ගණනක්, කල්ප ගණනක්. අනන්ත සංසාරික දීර්ඝ ගමනක් ඇවිල්ලා සීලය උන්වහන්සේ පරිපූර්ණ කරගත්තා. ඊළඟට ඒ වෙනුවෙන් අප්‍රමාණ සිල් රැකලායි උන්වහන්සේ ඒක පුරුදු කරගත්තේ. එතකොට ඒ සීලය උන්වහන්සේ පරිපූර්ණ කරගත්තට පස්සේ අපට පින් ඇතුව මනුස්ස ආත්මයක් ලැබුවා නම් අන්න ඒ කෙනාට මේ ජීවේ උන්වහන්සේ සංසාරේ අනන්තවත් පරිශ්‍රණයක් කළා අවබෝධ කරගත්ත තේරුම් ගත්ත ඒ සීල ගුණය උන්වහන්සේ අපට මනාව වඩන පිළිවෙල අනුපිළිවෙල මේ ජීවිතය තුළම සීලයෙන් පරිසුදු වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපිට එක ජීවිතයක් තුළ උන්වහන්සේ සංසාරේ අනන්ත කැපකිරීම කරලා ලබාගත් ඒ ගුණේ අපිට එක ජීවිතයක් තුළ පරිපූර්ණ කරගන්න ක්‍රමය අනුකම්පාවෙන් උන්වහන්සේ දේශනා කළා. එතකොට උන්වහන්සේ සසරට බැස්සෙම මිනිස්සු කෙරෙහි කරුණාවෙන්නේ, අප්‍රමාණ මෛත්‍රියකින්නේ, මිනිස්සු කෙරෙහි දයාවකින්නේ, සෙනෙහසකින්නේ, විශාල හදවතේ ඇතිවෙච්ච කියන්න බැරි මහා කරුණාවකින් තමයි බුදුවරේ මේ බුදු කුරු ධර්ම බෝසත්වරයෙක් සම්පූර්ණ කරන්නේ. තමන්ට අතටපත් වෙච්ච නිවන පවා අතහැරලා සීලේ පරිපූර්ණ වෙලා තිබිච්ච වෙලාවේදී නැවත නැවත උතුම් සීලේ ඊටත් වඩා ගැඹුරු සීලයකට උන්වහන්සේ ගියේ, හික්මීමකට ගියේ. අනෙක් සිය කෝටි ප්‍රකෝටි ගණන් අනන්ත සත්‍යයන්ට සසර දුකින් මිදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සීලමය පැත්තෙනුත් පෙන්වලා දෙන්න. අපට පුළුවන් අපේ පුංචි වීරයකින් මේ බුදුරජාණන් වහන්සේ කැප කරපු වීරයෙන් කෝටියෙන් පංගුවකින් අපට පුළුවන් සීලය පිරිසුදු කරගන්න. ඒ උන්වහන්සේ කරලා තියෙන කැපකිරීම වලින් තාම කෝටි ප්‍රකෝටි ගණනකින් ඊටාම සුළු ප්‍රමාණයකින් අපට පුළුවන් අපේ ගුණය දියුණු කරගන්න. ඒ තරම් අපිට අඩු විශ්වාසයකින්, අඩු වීරියකින්, අඩු කැපකිරීමකින් බෝසතාණන් වහන්සේ කරපු ප්‍රමාණයෙන් ඊටාම සුළු ප්‍රමාණයක් අපිට කරන්න තියෙනවා. නමුත් අපි ඒ ටිකවත් කරන්නේ නැහැ. එయ్యේ ශ්‍රද්ධාව නැතිකම. සසර ස්වභාවය තේරුම් ගත්තේ නැති, දහම තේරුම් ගත්තේ නැතිකම, බුදුවරයෙක්ගේ වටිනාකම තේරුම් ගත්තේ නැතිකම. ඒව හොඳට හිතට අරගෙන අපි මේ සංවරයේ සීලය පිරිසුදුකම අපි ඇති කරගන්න ඕනේ. එතකොට මිනිස්සු මේ ලෝකේ පිරිසුදු වෙන්න නොයෙක් දේවල් කරනවා, නානවා, පිරිසුදු ඇඳුම් අඳිනවා, ශරීරයේ මල් සැරසිලි කරනවා, ආභරණ වලින් සරසනවා, දිනපතා පිරිසුදු වෙනවා. නොයෙක් ක්‍රම වලින් මේ ශරීරය පිරිසුදු, ප්‍රසන්නව, ලස්සනට සුවඳවත්ව තියාගන්න හදනවා. නමුත් ඒ කය අපි පිරිසුදු කොච්චර පිරිසුදු කරත් සීලයෙන් නැමැති ඒ පිරිසුදු ජලයෙන් තමන්ගේ ජීවිතය පිරිසුදු කරගත්තේ නැති කෙනාට සැබෑ පිරිසුදුකමක්, පවිත්‍රකමක් තමන්ගේ ජීවිතේ ලැබෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ ඒක ජීවිතේට. ඒ නිසා කවුරුත් උත්සාහවත් වෙන්න සීලයක්, පිරිසුදු සීලයක් තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න. ඒකාන්තයෙන් එය නිර්වාණය පිණිස අපට උපකාර වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාවෙන් ඒ සිහිපත් කළ පරිදි තමන්ගේ සීලමය පැත්ත පිරිසුදු කරගන්න, සීලේ සංවරය ඇති කරගන්න, ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න. ඉතින් මේ සීල් පිරීම තුළ ත්‍රිශික්ෂාව සම්පූර්ණ කිරීම තුළ මෙලොව සැනසෙල්ලද, ඒ වගේම සසල සුගති සම්පත් සහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිසද මේ උදාරතර කුසලයේද උපකාර වේවා, හේතු වාසනාම වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං.
සෑම දිනාටම තෙරුවන් සරණයි.